තත්ත්ව වෙනවා. ඒතකොට මම රෙකෝඩ් කළා රෙකෝඩින් එක ඔයගලන්ගේ ගෲප් එකට දාන්න. ඒතර අවශ්‍ය කෙනෙකුට නැවත රිෆර් කරන්න පුළුවන්. පස්සේ මම ක්‍රමවේදයක් හදාගෙන යනවා වෙබ්සයිට් එකකට දාන්න. ඒක ටික දවසක් කියයි. නමුත් බලමු මිස් වෙච්ච කෙනෙකුට ඒතර රිෆර් කරගන්න පුළුවන් මේක. දැන් ඉතල රෙකෝඩ් වෙනවා. හරි. ඒතර මේ කියන දේවල් හතර අපිට දත්ත විදිහට සලකන්න පුළුවන් නේද? ඉලක්කම් වචන මෙතනත් වචනයක් තියෙනවා right excuse me ඊළඟට සංකේත ඔය වගේ දේවල්. ඒතර මේවා මම කතා කරගෙන ඉතින් පහවසර ශිෂ්‍යත්ව ගැනනේ. ඒතර ඔයගලන්ට මේ වචන හතර දීලා වාක්‍යයක් හදන්න කිව්වොත් නේද? ඔයගලන්ට meaningful එන්න හදන්න පුළුවන් වාක්‍යයක් තමයි රතු ඇපල් රුපියල් 7යි කියලා. නේද? එතකොට අපිට අර්ථයක් කරගන්න පුළුවන් නැත්නම් අයිඩියා එකක් ගන්න පුළුවන් රතු ඇපල් ගෙඩියක් රුපියල් 7යි කියන්නේ. මේක වෙන වෙනම තියෙනකොට ඔයාට ඒ අයිඩියා එක අරගන්න බැහැ. ඒ වගේම තමයි ඔයා මේ වචන ටික වෙනස් විදිහකට හදාගත්තොත් නේද? අර්ථයක් නැති වෙන විදිහට හැදුවොත් අපිට හරි තොරතුරක් එන්නේ නැහැ. නැත්නම් තේරුමක් නැති දෙයක් නැවතෙන්නේ නේද? 7 රතු රුපියල් ඇපල් කියලා හැදුවොත් තේරුමක් නැහැ. right? ඒක නිසා මේ දේවල් ටික අර්ථාන්විත විදිහට හදාගත්තම නේද? මේ හතර දෙනා පාවිච්චි කරලා right අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. කොහොම කියලාද? රතු ඇපල් රුපියල් 7යි. right? දැන් එතකොට නේද? අපිට පොඩි අර්ථයක් එනවා මේක සම්බන්ධයෙන් නේද? මේ රුපියල් කියන එකට අර්ථයක් එනවා. රුපියල් 7යි. right? හරි. දිල්ෂාන්ට මම හිතන්නේ කනෙක්ටිවිටි අවුලක් තියෙනවා. ඔව්. දිල්ෂාන් ඔය පැත්තේ සිග්නල් අඩුයි වගේ නම් පුතේ මම රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ඔයාට කනෙක්ට් වෙලා ඉන්න. නමුත් ක්ලියර් වෙච්ච නැති තැන් ඔයාට එතනින් රිෆර් කරගන්න පුළුවන් වෙයි. right? හරි. එතකොට අපි කතා කර හිටියේ අපි කිව්වා මෙන්න මේ ටික මෙන්න මෙතන තියෙන මේ ගොඩ වෙන වෙනම අපි සැලකුවම අපි කිව්වා මේවට දත්ත කියලා. right? ඒක මේ විදිහට අර්ථයක් එන විදිහට හැදුවම මෙයාට අපි කියනවා තොරතුරක් කියලා. හරිද? එතකොට මේ දත්ත කියන කම්පෝනන්ට් එක තොරතුර කියන එක බවට පත් වෙන්නේ මොනා කරාමද? අපි කියනවා ඒකට සකසනවා කියලා. සකස් කිරීම නැත්නම් සැකසීම. right? මේකට ඉංග්‍රීසියෙන් කියන වචනයක් process කරනවා කියලා. right? එතකොට දත්තය සකස් කිරීමකට ලක් වුණාම තමයි තොරතුර කියන එක ඔයගලන්ට නිර්මාණය වෙන්නේ. right? එතකොට මේක සාමාන්‍යයෙන් අපි කතා කරනවා ඉංග්‍රීසි වචන ටික පාවිච්චි කරලා data කියන එක process කරාම තමයි information කියන එක හැදෙන්නේ. right? data කියන එක process කරාම තමයි information කියන එක හැදෙන්නේ. දැන් මේ ඇත්තට මේ දත්ත සැකසුවම තොරතුරක් එනවා කියන එක අපිට මේ ලෝකයේ තියෙන පොදු මොඩල් එකක් ඇතුළට ඔබවන්න පුළුවන්. ලෝකයේ තියෙන පොදු මොඩල් එකක් තමයි input process output කියලා කියන්නේ. ආදානය සැකසීම ප්‍රතිදානය. ඒක අපි data තමයි අපිට සලකන්න පුළුවන් input එක විදිහට. right? සැකසීම කියන එක කොහොමද සිද්ධ වෙනවා? right? ඊට පස්සේ ඒක සැකසුවම එන output එක තමයි process එක කියලා කියන්නේ. එතකොට මෙන්න මේකට අපි කියනවා පද්ධතියක් සම්බන්ධයෙන් සිස්ටම් එකක් සම්බන්ධයෙන් අපිට තියෙන පොදු මොඩල් එක කියලා. right? input process output.
හරි. මෙතනට වෙනකන් කතා කරපු දේවල් ටික තේරුණාද? මට චුට්ටක් කන්ෆර්මේෂන් එකක් දෙන්න බලන්න chat එකේ. කට්ටිය ලයිව් ඉන්නවාද කියන එක පොඩ්ඩක් දැනගන්නත් පුළුවන් එතකොට නේද? හරි. හොඳයි. අනිත් අයට කොහමද? right. හොඳයි. 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 හරි පුතේ. හරි. අපි එහෙනම් මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට යමු. හරි. ඕගලන්ගේ ලියන පොතේ හෝ ටියුට් එකේ මම වඩා කැමති ටියුට් එකේ තියෙනවා නම් මෙන්න මේ ටික පොඩ්ඩක් ඇඳගත්තට කමක් නැහැ. right? විනාඩියක් දෙකක් අරගෙන right? මෙයාව චුට්ටක් අපි ඔබ ගමු තැනකට. අපිට මේක පොඩි සමරි එකක්. right? හරි. ඇඳ ගන්න බලන්න. ඉමාෂි පුතේ ඔයා ලියන එක අනිත් අයට ඩිස්ටර්බ් ක්ලියර් කරගන්න. හරි හරි. ප්‍රශ්න නැහැ. හෙලෝ. ඔව් පුතේ. ඔව් පුතේ. ඔව්. හා. ඩිවයිස් එකට පුතේ ඔයා Teams app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ.
හරි එතකොට ඒකේ යූසර් නේම් එක විදිහට දෙන්න ඕනේ ස්කෝල් එකේ යූසර් නේම් එක ඔයාලගේ අතලත් තියෙන අංකය @alladitya.org කියලා එකක් දුන්නේ අන්න ඒක තමයි යූසර් නේම් එක sign up වෙන ඒ කියන්නේ sign up කියන බටන් එකේ ගිහුවම දුවගෙන ඉන්නලා ඊමේල් එක කියලා ඊමේල් එකට තමයි දෙන්න ඕනේ අතලත් තියෙන අංකය.org alladitya.org කියලා ඊට පස්සේ පාස්වර්ඩ් එක ඊට පස්සේ ඉන්නවා පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ කලින් පාවිච්චි කරපු පාස්වර්ඩ් එක කියන්නේ අන්තිමට ඇප් එක පාවිච්චි කරනකොට පාවිච්චි කරපු පාස්වර්ඩ් එකක් තියෙන්නේ අන්නේ ඕගොල්ලෝ දාපු එක ඕගොල්ලෝ දාපු ඔව් බලන්න කොහොමද කියලා හරි හරි හැමෝම ඇඳගෙන ඉවරද තාම අඳිනවද මෙනෝල් තාම අඳිනවද ඔව් සර් හරි ඇඳගෙන ඉවර ඇඳන් ඉවර නම් මට කට්ටිය පොඩ්ඩක් chat එකේ කියන්න ඇඳන් ඉවරයි කියලා right හරි අපි අනිත් කට්ටිය ඉවර කරනකම් යමු හරි සමහර වෙලාවට මගේ කනෙක්ෂන් එක වීක් වෙලා මම ඩිස්කනෙක්ට් වෙන්න පුළුවන්. එහෙම ඩිස්කනෙක්ට් වුණොත් ඕගොල්ලෝ කනෙක්ෂන් එකේම ඉන්න ඒ කියන්නේ මීටින් එකේ ඉන්න ඕගොල්ලෝ ඩිස්කනෙක්ට් වෙන්න එපා. ඒතකොට මම ටිකකින්ම මායි ඩිස්කනෙක්ට් වෙනවා. රයිට් ඒක සාමාන්‍යයෙන් Teams වල පොදු ලක්ෂණයක්. රයිට් කරගෙන යනකොට sorry Teams නෙවෙයි Zoom වල පොදු ලක්ෂණයක්. කරගෙන යනකොට පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙලා නැවත කනෙක්ට් වෙනවා කියන එක. හරි එතකොට කට්ටිය ඉවරද කොහොමද කුසල් හරි මෙනල් හරි තරින්දු හරි කවිෂාන් නමිනි ඉනුරි මේක කලින් කරගෙන තියෙනවානේ රයිට් තව කවුද ඉන්නේ දිල්ෂාන් ඉවරද ඉන්නවා සර් කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් ගියා. හරි. ඇඳගෙන ඉවරයිද පුතේ? දිල්ෂාන් ඇඳන් ඉවරද? ඇඳගෙන ඉවරද? ඉවරයි සර් ඉවරයි. right. හරි එහෙනම් ඔක්කොම ඕකේ මට තේරෙන විදිහට ඉස්සරහට යමු. හරි. right. එතකොට ඕගලන්ගේ නෝට් එකේ මම මේ පින්තූරයක් මෙතනට දාලා තියෙන්නේ මෙතන පොඩ්ඩක් මේ ඔයගලන්ට data විදිහට අඳුන ගන්න තියෙන දේවල් තියෙනවා නේද? ඉලක්කම්, පින්තූර කොටස්, වීඩියෝ කොටස්, right? ඊළඟට අකුරු, right? වචන කොටස්, ඒ වගේ දේවල් ඒවා අවසානයේ මෙතනින් කියන්නේ මෙතනින් පටන් අරගෙන ඒක මෙතන සැකසීමට ලක් වෙලා ඒක අපි කම්පියුටර් එකක් පාවිච්චි කරලා තියෙනවා ඔය කියන දේවල් ටික ප්‍රොසෙස් වෙලා අවසානයේ අවුට්පුට් එකක් එනවා කියන අයිඩියා එක ගන්න තමයි ඔක දාලා තියෙන්නේ.
හරි ඊළඟට දත්තවල ලක්ෂණ ටික දීලා තියෙනවා බොහොම සරලව සකසන්න පුළුවන් අර්ථයක් නැහැ සංනිවේදනය කරන්න පුළුවන් නේද මම කියන දේ මම දැන් අපි දත්ත ගැන කතා කරානේ රයිට් ඒ කියන්නේ සංනිවේදනය කරගන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි ගබඩා කරන්න පුළුවන් මේ දත්ත ගබඩා කිරීම ගැන අපේ සිලබස් එකේ අපි 9 වෙනි පාඩම විදිහට database management system කියලා DBMS කියලා දත්ත සමුදාය කියලා පාඩමක් කරනවා. ඒක දත්ත ගබඩා කරන්න පුළුවන් ක්‍රම කරන විදි ගැන ගොඩක් දුරට කතා වෙනවා මේ පාඩමේදී. ඒතර ඒක ගබඩා කිරීම සිද්ධ කරන්න පුළුවන්. මේක ඔයගලන්ට ඉලෙක්ට්‍රොනිකලි ගබඩා කරන්නත් පුළුවන්, මැනුවලි ගබඩා කරන්නත් පුළුවන් නේද? ඉලෙක්ට්‍රොනික විදියට සහ අත්යුරු ක්‍රමයට කියලා අපි කියනවා. ගබඩා කරන්න පුළුවන් කම්පියුටර් එකක ඩිවයිස් එක දාලා තිනකොට ඒක ඉලෙක්ට්‍රොනිකල් විදියක් නැත්නම් ඩිජිටල් විදියක් කියලා අපි කියනවා. අපි ෆයිල් එකක දාලා තියාගන්නකොට රයිට් පොතක ලියලා තියෙනකොට අපි කියනවා ඒක මැනුවල් data storing කියලා. අත්යුරුව දත්ත ගබඩා කිරීමක් කියලා. රයිට් මේ ගුණාත්මක දත්තවල ලක්ෂණ අපි ඉස්සරහට තොරතුරක ලක්ෂණත් එක්කත් ගුණාත්මක තොරතුරක ලක්ෂණ කියන තැනදිත් කතා කරනවා. ඇත්තටම ගුණාත්මක දත්ත නිසා තමයි ගුණාත්මක තොරතුරක් ඔයගලන්ට නිර්මාණය වෙන්නේ. right ඒකට අපි මෙතනදී මේ නිවැරදිභාවය, වළංගුභාවය, විශ්වසනීයත්වය, කාලෝචිත බව, අදාළත්වය, සම්පූර්ණ බව කියන ටික අපි තොරතුරු ගැන කතා කරනකොට වඩාත් සවිස්තරව කතා කරනවා. දැනට අපි ওই ටික පොයින්ට්ස් ටිකක් විදියට මතක තියාගන්න. දැන් මේ වගේ දේවල් වලින් පුතේ ඔයගලගෙන් බොහොම සරලව පේපර් එකේ MCQ ප්‍රශ්න වගේ දේවල් අහන්න පුළුවන්. right පේපර් එකේ ස්ට්‍රක්චර් එකත් මම පොඩ්ඩක් පෙන්නන්නම් තව චුට්ටක් වෙලා ගියයින් පස්සේ ඉනුරි නම් දන්නවා නේද? ඉනුලටත් මේක පටන් ගන්නකොට පටන් ගත්ත දවසේ මම පෙන්නුවා මොන වගේද පේපර් එක කියලා. ඔයගොල්ලොත් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද ඒ ලෙවල් කියලා කියන්නේ පටන් ගත්ත දවසේ ඉඳලා පේපර් එකට ලෑස්ති වෙන්න ඕන විභාගයක්. right ඒක නිසා තව ටික කාලයක් යනකොට මම කියනවා පාස් පේපර් බුක් එකක් ගන්න කියලා. right එතකොට හැමෝම පාස් පේපර් බුක් එකක් අරගෙන ලෑස්ති පිටින් ඉන්න. right මොකද අපිට 3 වෙනි පාඩමේ ඉඳලා පාස් පේපර්ස් කරන්න හැකියාව හම්බ වෙනවා. right MCQ ලොකු ප්‍රශ්න ඔය කියන දෙකම. right ඒක නිසා හොඳට මතක තියාගන්න. ෆේස් එක දුවනකොට ඔක්කොම දේවල් ටික ළඟ තියාගෙන දුවන්න ඕන තත්ත්වයක් තමයි තියෙන්නේ. right හරි අපි ඉස්සරහට යමු. ඊළඟට කතා කරන්න තියෙන්නේ දත්තවල ජීවන චක්‍රයේ සංරචක. ඇත්තටම පුතේ මම මෙතන මේ වම් අත පැත්තේ දාලා තියෙන පින්තූරේ දත්තවල ජීවන චක්‍රය වඩාත් විස්තරාත්මකව විස්තර කරන පින්තූරයක්. නමුත් අපේ සිලබස් එකේ හැටියට අපිට තියෙන්නේ මේ වගේ පොයින්ට්ස් තුනක්. දත්ත නිර්මාණය කරන්න පුළුවන්, දත්ත කළමනාකරණය කරගන්න පුළුවන්, යල් පැන ගිය දත්ත ඉවත් කරන්න පුළුවන්. right එතකොට ඇත්තට මේ දත්ත නිර්මාණය කියන කොටස ක්‍රියේට් කියන එක මෙතන තියෙනවා නිර්මාණය. ඊළඟට දත්ත කළමනාකරණයට තමයි අයිති වෙන්නේ මේ දත්ත ගබඩා කිරීම, භාවිතා කිරීම, බෙදා ගැනීම. ඊළඟට අපි ආකයිව් කරනවා කියලා කියන්නේ මතු ප්‍රයෝජනය සඳහා ගබඩා කරලා තියන්නවා කියන එක. ඊළඟට යල් පැන ගියපු දත්ත අපිට පුළුවන් ඉවත් කරන්න. right ඔය විදිහට තමයි අපිට දත්තවල ජීවන චක්‍රය ගැන කතා බහ කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ සිලබස් එකට දාලා මේ පොයින්ට්ස් තුන මතක තියාගත්තම හරි. ඒතර ඇත්තටම මේකේ සරල චක්‍රයක් ඔයගොල්ලන්ට හදා ගන්නත් පුළුවන් නේද? දත්ත නිර්මාණය, කළමනාකරණය, යල් පැන ගිය දත්ත ඉවත් කිරීම. ඒ පොයින්ට්ස් තුන මතක තිබ්බනම් හරි. right හරි ඊළඟට තොරතුරක් අර්ථ දක්වලා තියෙනවා නේද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මොකද දත්තයක අර්ථ දැක්වීම වගේ මෙයක් මතක තියා ගැනීම හොඳයි. එතකොට මේකේ තියෙනවා යමක් හෝ යමෙකු පිළිබඳව සපයන ලද හෝ ඉගෙනගත් කරුණු පරිගණකයක් මගින් සැකසූ ගබඩා කළ හෝ සම්ප්‍රේෂණය කළ දත්ත අපි තොරතුරක් විදිහට කියනවා. right එතකොට ඔතන දෙවිදියකට අර්ථ දක්වලා තියෙනවා නේද? යමක් හෝ යමෙකු පිළිබඳව සපයන ලද හෝ ඉගෙනගත් කරුණු. එහෙම නැත්නම් පරිගණකයක් මගින් සැකසූ ගබඩා කළ හෝ සම්ප්‍රේෂණය කළ දත්ත. අපි ඔයිටත් වඩා සරලවම ඕක ගැන කතා කරනකොට අපිට කියන්න පුළුවන් ඒක මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ මේකත් ඔයගලන්ගේ ටියුට් එකේ අදාළ කරන පොඩ්ඩක් ලියගත්තා නම් හොඳයි. ටියුට්ස් නැති කට්ටිය
පොඩ්ඩක් පොතේ ලියාගෙන මේක ටියුට් එකට එකතු කරගන්න. මොකද ඕගොල්ලන්ට විභාගයක් ලං වෙනකොට ඕගොල්ලෝ තියරි වලට රිෆර් කරන්න ඕනේ ටියුට් එකට ලියලා එකතු කරගත්තට කමක් නැහැ. නමුත් ඔක්කොම එක තැනක තියෙනකොට ඕගොල්ලන්ට වැඩේ කරගන්න ලේසි වෙයි. right? එතකොට තොරතුරු කියන එක අපිට සරලවම කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. right? මම මෙතන ලියනවා ඒක ඔයගොල්ලෝ පොතේ ලියා ගන්න. right? right? දත්ත අර්ථාන්විතව සකස් කළ විට තොරතුරක් ලෙස හැඳින්වෙනවා. right? ඕකත් එකතු කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට තොරතුරක අර්ථ දැක්වීම ඇහුවොත් ඔය මම අන්තිමට කිව්ව අර්ථ දැක්වීම ලිව්වත් ඔයගලන්ට ලකුණු අරගන්න පුළුවන්. උඩ විස්තර කරලා තියෙන දේ ලිව්වත් ලකුණු අරගන්න පුළුවන්. right? හරි. මේ වාක්‍ය එකතු කරගන්න ඔයගලන්ගේ ටියුට් තියෙන කට්ටිය ටියුට් එකේ ලියා ගන්න. ටියුට්ස් නැති කට්ටිය පොතේ පොඩ්ඩක් ඉන්ඩිකේට් කරගෙන ටියුට් එක අරගත්ත වහාම ටියුට් එකට මේක එකතු කරගන්න. right? හරි. හරි. අපි ඉස්සරහට යමු. මේක හරියට ලියාගත්ත කියලා මම හිතනවා. දත්ත අර්ථාන්විතව සකස් කළ විට තොරතුරක් ලෙස හැඳින්වේ. right? හරි. එතකොට ඊළඟට තමයි අපිට ඔය තොරතුරු වල වටිනාකම කියන එක ගැන කතා කරන්න වෙන්නේ. ඇත්තටම තොරතුරු කියන එක අද කාලේ වෙනකොට ඉස්සර නම් අපිට තොරතුරක් කියන එක ඉස්සර කියලා කියන්නේ නැත්නම් දැනට අවුරුදු 10කට විතර පිටිපස්ස يعني හිතුවොත් තොරතුරු කියන දේවල් එකක් සීමිතයි. අපි අතර බෙදා හැරෙන ක්‍රමවේදයේ සීමිතයි. සහ තොරතුරු වලට ලොකු වටිනාකමක් දීලා තිබුණේ නැහැ ඇත්තටම. තොරතුරක් ප්‍රවෘත්තියක් විදිහට නැත්නම් වාර්තාවක් විදිහට වගේ විදිහට අපි පාවිච්චි කරනවා. right? නමුත් අද කාලේ අද වගේ දවසක් ගැන හිතුවොත් තොරතුරු තමයි සාමාන්‍යයෙන් ලෝකයේ වැඩිම වටිනාකමක් තියෙන දෙයක් විදිහට සැලකෙන්නේ. අපි ද්‍රව්‍යමය විදිහට ගත්තොත් අපි කියනවා සාමාන්‍යයෙන් රත්තරන් වලට තමයි වැඩිම වටිනාකමක් තියෙන්නේ කියලා. ඊටත් වඩා වටිනාකමක් තියෙනවා තොරතුරු වලට. right? මොකද තොරතුරු මත පදනම් වෙලා අපි කරන විශේෂම දෙයක් තමයි ඒක තමයි තොරතුරු මත පදනම් වෙලා කරන හොඳම දේ සහ වැදගත්ම දේ. තොරතුරු මත පදනම් වෙලා අපි තීන්දුව తీරන ගන්නවා, decisions make කරනවා. right? ඒක තීන්දුව తీරණයක් ගන්න, තීන්දුව తీරන කියන දේවල් පුද්ගලයෙක් වශයෙන් හෝ ආයතනයක් වශයෙන් හෝ ඒගොල්ලන්ගේ ඉදිරියට සෑහෙන බලපාන දෙයක්. right? දැන් හොඳම උදාහරණේ මේ අවස්ථාවේදී ලංකාව තියෙන තත්ත්වය. right? දැන් මේ මොමන්ට් එකේ අපිට කොරෝනා ගැන තියෙන දත්ත ටික අපි එකතු කරගෙන ඒක හරියට විශ්ලේෂණය කරලා අපි තීරණය කරලා බලන්න ඕනේ. අපි කියන්නේ අතරම ලංකාවේ ඉන්න මේක හසුරුවන පිරිස තීරණය කරන්න ඕනේ කොහොමද මේක මැඩපවත්ව ගන්න. right? එතකොට ඒ තොරතුර මේ මොහොතේදී එකතු කරගෙන දත්ත ටික මේ මොහොතේදී එකතු කරගෙන හරියට සැකසීම කරලා සිද්ධ කරගත්තේ නැති වුණොත් අපිට අද මේ තියෙන තත්ත්වයට වඩා නරක තත්ත්වයකට යන්න පුළුවන්. right? එතනදී බොහොම ක්‍රිටිකල් පොයින්ට් එකක්. වැදගත්ම තැනක් තමයි තොරතුර කියන එක හරියට නිපදවා ගැනීම සහ ඒ මත පදනම් වෙලා තීන්දුව తీරන ගැනීම, decisions ගන්නවා. ඒ වගේම තමයි මේ තොරතුරක කියන වටිනාකම. right? ඒක වැඩිම අගයක් හම්බෙන්නේ නැත්නම් තොරතුරකට ලොකුම අගයක් හම්බෙන්නේ වැඩිම වටිනාකම හම්බෙන්නේ ඒ තොරතුර නිර්මාණය වෙන අවස්ථාවේ ක්‍රියේට් වෙන වෙලාවේ. right? දැන් ඔයගොල්ලන්ගේ විභාගෙදී අහලා තියෙන බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් තමයි වර්ල්ඩ් කප් මැච් එකක් ගැන. right? වර්ල්ඩ් කප් මැච් එක ඒක අහලා තියෙන ප්‍රශ්නේ තමයි අපි ලෝක කුසලානේ ජයග්‍රහණය කරා කියන තොරතුරට වැඩිම වටිනාකම හම්බෙන්නේ මොන මොහොතේද? ඒත් අපි මතක තියාගන්න ඕන පොයින්ට් එක තමයි තොරතුරක වැඩිම වටිනාකම තියෙන්නේ ඒක නිර්මාණය වෙන අවස්ථාවේදී.
ඒතර අපි වර්ල්ඩ් කප් එක දින්නා කියලා අපි දැනගන්නේ මොන අවස්ථාවේද? හරියටම විනින් රන් එක නේද? දිනන ලකුණ වාර්තා කරපු වෙලාවේ. අන්න ඒ අවස්ථාවේ තමයි තොරතුරේ වැඩිම වටිනාකම තියෙන්නේ. right? අද වෙනකොට ඒ වටිනාකම එන්න ටිකක් අඩුවීමක් තමයි දකින්න හම්බෙන්නේ. අර ඒ මොමන්ට් එකේ තිබ්බ තරම් වටිනාකම අවශ්‍ය වෙන්නේ නැහැ නේද? ඒතකොට ඒ වෙලාවේ තොරතුරේ වටිනාකම කොච්චරද කියනවනම් ඊළඟ දවසේ පත්තරවල හෙඩින් එක විදිහට යන්නේ ඔය කියන තොරතුරු. right? එතකොට මිනිස්සු පත්තර මිලදී ගැනීම සිද්ධ කරනවා. නේද? සෝෂල් මීඩියා හරහා බලනවා. YouTube එකට ගිහින් බලනවා. right? මේ මොමන්ට් එකේ තමයි මේ තොරතුරු වැඩිම ප්‍රමාණයක් සංසරණය වෙන්නේ. ඒකට ඒක මත පදනම් වෙලා නේද? පත්තර print කරන ආයතන. right? නැත්නම් පත්තර කියන්නේ ප්‍රකාශනයට පත් කරන ආයතන. ඒගොල්ලෝ ආදායමක් ලබා ගන්නවා. YouTube එකේ Facebook එකේ YouTubersලා නැත්නම් Facebookersලා ඒගොල්ලෝ ඒ පැත්තෙන් තමන්ගේ ආදායම එකතු කරගන්නවා නේද? මිනිස්සු අතර තොරතුරු ඉතා විශාල වශයෙන් සංසරණය වෙනවා. ඒතර ඒ වගේ අර ඒ තොරතුරට වැඩිම වටිනාකම තියෙන්නේ තොරතුරු නිපද වෙච්ච අවස්ථාවේ සහ ඒ මොමන්ට් එකේ. right? ඊට පස්සේ හිමින් කාලයත් එක්ක සිද්ධ වෙන්නේ තොරතුරේ වටිනාකම හිමින් අඩු වෙන එක. යම් කිසි කාලයකදී ඔය තොරතුර යම් කිසි දෙයකට අදාළ වෙන දත්තයක් බවට පත් වෙලා යනවා. right? දැන් අපි ওই විදිහට බොහොම ආඩම්බරයෙන් කතා කරන දෙයක් තමයි මිනිසා හඳ මතට පාතවීම කියන්නේ. දැන් අද කාලේ මිනිසා හඳ මතට පාතවුවා කියන එක නීල් ආම්ස්ට්‍රෝන් තමයි පළවෙනි කෙනා හඳට ගියා කියන තොරතුර අද වෙනකොට දත්තයක්. right? ඒක අපිට ඩේට් එකක්. අපි හඳ ගැන නැත්නම් සඳ ගමන ගැන මොන හරි රිසර්ච් එකක් කරනවා නම් නීල් ආම්ස්ට්‍රෝන් තමයි හඳට ගිහපු පළවෙනි කෙනා කියන එක අපි යම් ආකාරයක දත්තයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒක තියෙන වටිනාකම ගොඩාක්ම අඩුයි. මේ මොහොතේ වටිනාකම වැඩි දත්ත තමයි සඳ ගමන ගැන අපි කතා කරන්නේ කියොත් කවුද මේ මොමන්ට් එකේ try කරන්නේ හඳට යන්න? මොන රටවල්ද? මොන වීදිද? right? ඔය කියන එක. right? අනේ වගේ තොරතුරක් නිෂ්පාදනය වෙච්ච අවස්ථාවේ ඉඳලා කාලයත් එක්ක එන්නේ යාගේ වටිනාකම අඩු වෙගෙන යනවා. හරි. එතකොට මෙන්න මේ තොරතුරේ වටිනාකමට අදාළව පොඩි ප්‍රස්තාරයක් ඇඳ ගන්න තියෙනවා. මට මතක විදිහට මට ඒක නෝට් එකට ඇතුළත් කරන්න බැරි වුණා. ඔව්. අන්න ඒක මෙන්න මෙතනට එකතු වෙන්න ඕනේ. right? ඒක නිසා මේ නෝට් එකේ ඉඳ තියෙන තැනකින් මෙන්න මේ මම අඳින graph එක ඇඳ ගන්න. right? ටියුට් එක අතේ නැති කට්ටිය පොතේ ඇඳගෙන ටියුට් එකට මේක ඇප්ලයි කරගන්න. right? අඳින්න තියෙන ප්‍රස්තාරය බොහොම සරල ප්‍රස්තාරයක්. right? මේ පැත්තේ තියෙනවා තොරතුරේ වටිනාකම. තොරතුරක වටිනාකම. මේ පැත්තේ තියෙනවා කාලය. එතකොට මේ graph එක වැඩ කරන්නේ තොරතුරු නිර්මාණය වෙන මොහොත. තොරතුරු නිර්මාණය වෙන මොහොත මෙන්න මේ මොහොත. මේකට අපි කියනවා තොරතුරු නිර්මාණය වෙන මොහොත. right? ඔය graph එක මෙන්න මේ හැඩයයි. right? ඒ කියන්නේ නිර්මාණය වෙන මොහොත මෙතන මේ පොයින්ට් එකට අපි කියන උපරිම වටිනාකම. කාලයත් එක්ක ඒක එන්න අඩු වෙනවා. ඒක බිඳුව වෙන්නේ නැහැ. බිඳුව වෙන්නේ ඇත්තටම අපිට தත්ත්වය අනවශ්‍ය වෙලා යාව ඩිලීට් කරන්න වෙන වෙලාවක සාමාන්‍යයෙන් අපි කියනවා තොරතුරක් අඩු වෙගෙන යනවා කියලා. හරි. ඔන්න ඔක පොඩ්ඩක් ඇඳගන්නටක් දාලා. hello. ඔකද? right. ඒ කියන්නේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට ඔකේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් එවන්නම තිබුණා. මම දැන් ඉන්නේ ක්ලාස් එකක. මම 9ට ඉවර වෙනවා. හරි. මම 9ට පුතේ ක්ලාස් එක ඉවර වෙනවා. 9න් පස්සේ මට කෝල් එකක් ගන්නකො. right? එතකොට මම බලන්න මොකක්ද කියලා. හරි. හරි.
හරි මෙතනට එනකම් දේවල් ටික ක්ලියර්ද පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් එකක් දෙන්න නැවත මොනවා හරි ක්ලියර් කරගන්න දේවල් තියෙනවද chat එකේ කන්ෆර්ම් කරන්න right හොඳයි හරි right ඊළඟ දවසේ එතකොට අපි කතා කරනවා ඔය ටියුට් එකට අදාළව තියෙන මේ ගුණාත්මක තොරතුරක තියෙන වටිනාකම් ටික සහ මේ ගෙදරදී ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න ඕනේ මේ තියෙන දත්ත වලට ඉදිරිව තොරතුරු ඔය තියෙන කම්පැරිසන් එක right එතකොට ඔය කම්පැරිසන් එක ටිකක් මතක තියාගන්න ඕනේ පොඩ්ඩක් රතු පෑනකින් වගේ කොටු කරගත්තට කමක් නැහැ මේ මොකද ඔය කම්පැරිසන් එක ඔයගලන්ට දත්ත සහ තොරතුරු ගැන ගොඩාක් දේවල් මතක තියාගන්න උදව් වෙනවා හරි ඒ නිසා පොඩ්ඩක් ඒ විශේෂ ඒරියා එකක් ඒක පොඩ්ඩක් මාක් කරලා තියාගන්න ඔබ කියව ගන්න ඕනේ ඊට අපි කලින් කතා කරපු දේවල් ටික සමරි කරලා සංසන්දනය කිරීමක් තමයි උතන සිද්ධ වෙලා තියෙන්නේ ඊළඟට මේ තොරතුරු වල ලක්ෂණ කියන ටික අපි ඊළඟ දවසේ කතා කරගෙන යනවා right දැන් අපි මාරුවෙමු අනිත් ටියුට් එකට දත්ත නිරූපණය සහ සංඛ්‍යා පද්ධති කියන එකට right පොඩි පොඩි ගණන් ටිකක් හදන්න තියෙන්නේ right සාමාන්‍යයෙන් අපි IT කියලා කියන්නේ පොඩ්ඩක් ගණන් පැත්තට ටිකක් බර විෂයක් right එතකොට පොඩි පොඩි ගණන් O level වලට අදාළව වගේ තිබ්බේ පාඩම් ගොඩක දේවල් නැහැ නමුත් සරල ගණන් ටිකක් නිතරම අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ නේද එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම වගේ දේවල් ගැන ටිකක් වැඩිපුර වැඩ කරන් තියෙනවා ඉතින් සරලම දේවල් නේ 6 වසරේ 7 වසරේ ඉඳලා ඉගෙන ගත්ත දේ හරි එහෙනම් මම මේ ස්ක්‍රීන් එක මෙතනින් දැනට අස් කරනවා right ඊළඟ දවසේ අපි මෙතන ඉඳලා කතා කරගෙන යමු මම අනිත් ටියුට් එක අරගන්න කන්තප්පරයක් ඉන්න හරි මේක පටන් ගන්න කලින් පොට්ටක් මම පේපර් එක ගැන චුට්ටක් පෙන්නන්නම් මම හිතන්නේ ඔයගොල්ලෝ පේපර් එකක් බලලා කරලා ඇති කියලා right right මේ තියෙන්නේ 2019 අවුරුද්දේ කියන්නේ ගිය අවුරුද්දේ දීපු පේපර් එක. මේ අවුරුද්දේ පේපර් එක තව මේ මාසේ අන්තිමට දෙනවා. right දැන් අද පටන් ගත්තා A levels right. එතකොට ඕගලන්ගේ පේපර් එකේ සාමාන්‍යයෙන් පළවෙනි පේපර් එකට එනවා ප්‍රශ්න 50ක්. පැය දෙකක පේපර් එකක්. right. ඒක විභාගෙදී එක දවසක තියෙන්නේ දෙවෙනි පේපර් එක තව දවසක තියෙන්නේ. ඔක්කොම ටික එක දවසක තියන්නේ. right. එතකොට මේකෙත් අර විදිහට මොකලට කොටු ගොඩයක් හම්බ වෙනවා ලකුණු කරන්න. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ ප්‍රශ්න හතරක් නෙමෙයි ප්‍රශ්න උත්තර හතරක් නෙමෙයි උත්තර පහක් තියෙනවා. පහකින් තමයි එකක් තෝරන්න වෙන්නේ. right. එතකොට ඔය වගේ ප්‍රශ්න 50ක් ඔයගලන්ට හම්බ වෙනවා. right. ඒ 50 පැය දෙකක් ඇතුළත කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට විනාඩි 2ක විතර කාලයක් ඔයගලන්ට හම්බ වෙනවා. දෙකකට ටිකක් වැඩි right පැය දෙක ඇතුළත මේක ඉවර කරගන්න ඕනේ. ඉතින් ඒ එකක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න නම් අපි කියනවා 50න් 50ම ගන්න ෂුවර් try කරන්න 45 කියන තැනටවත් අවම වශයෙන් යන්න කියන. right මොකද MCQ paper එකට 50න් 45ක් ගත්තොත් ඊළඟ paper එකේ දෙවෙනි paper එකෙන් ඔයගලන්ට ඒකක් ගන්න අරගන්න වෙන්නේ 50න් 30යි.
right 45යි 30යි 75 කියලා හැදෙනවා right ඒක නිසා අනිතරම වැඩිපුර ටාගට් කරන්න ඕන තැනක් තමයි මේ MCQ paper එක කියන්නේ right මේකේ එක ප්‍රශ්නයකට එක ලකුණු ගන්න තමයි වෙන්නේ දෙවෙනි paper එකට කොටස් දෙකක් තියෙනවා A කොටස සහ B කොටස කියලා A කොටසට අපි කියනවා ව්‍යුහගත රචනා කොටස නැත්නම් structured paper එක කියලා structured paper එකේ ප්‍රශ්න හතරක් තියෙනවා ඒ ප්‍රශ්න හතර අනිවාර්යෙන් කරන්න ඕනේ ඒ paper එකේම තමයි උත්තර ලියන්න තියෙන්නේ මේ ඉස්සෙන් දීලා තියෙන්නේ උත්තර ලියන්න right එතකොට ඒක උත්තර ලියලා ඒ paper එක ඔයගොල්ලෝ ගෙදර අරන් ඉන්න බෑ right paper එක දෙන්න ඕනේ දෙවෙනි paper එකේ උත්තර ටිකත් එක්ක එතකොට මේ second paper එකට පැය 3ක් හම්බ වෙනවා ඒ පැය 3ෙන් මේ අනිවාර්යෙන් ලියන්න ඕනේ මේ ප්‍රශ්න හතරට පැයක් වෙන් වෙනවා. එතකොට ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 15ක්. right පොඩි පොඩි උත්තර ලියන්න තියෙන ඒවා තමයි තියෙන්නේ. right විනාඩි 15ක් වෙන් වෙනවා එක ප්‍රශ්නයකට. එතකොට මේ වගේ ප්‍රශ්න හතරක් අනිවාර්යෙන් උත්තර දෙන්න ඕන. ඒ ප්‍රශ්න හතර ඉවරුණයින් පස්සේ තමයි ඔයගලන්ට දෙවෙනි පේපර් එක එන්නේ. ඒ කියන්නේ දෙවෙනි කොටස B කොටස කියන්නේ. ඒකට ඒකේ ප්‍රශ්න 6ක් ඔයගලන්ට හම්බ වෙනවා. 6න් කැමති 4කට උත්තර ලියන්න පුළුවන්. right එතකොට ඒකේ ಜಾති 6ක ප්‍රශ්න ඔයගලන්ට එන්නේ ඒ 6න් ಜಾති 4ක් කියන්නේ කැමැති 4ක් තෝරලා උත්තර දෙන්න පුළුවන් right එතකොට මේ පේපර් එකේ ලකුණු හැදෙන්නේ මේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ එක ප්‍රශ්නයකට ලකුණු 10ක් දෙනවා 10 දීලා හැබැයි යා දෙකට බෙදනවා ඇත්තටම ගත්තොත් ව්‍යුහගත රචනා පේපර් එකේ ඉන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 5යි 5 ඒවා 4ක් 20ක් එකතු වෙනවා ඊළඟට දෙවෙනි පේපර් එකේ ඒ කියන්නේ දෙක කොටසේ B කොටසේ එක ප්‍රශ්නයකට ලකුණු 15ක් දෙනවා ඊට පස්සේ ඒක දෙකට බෙදනවා ඒ කියන්නේ ලකුණු 7.5 හම්බ වෙනවා එක ප්‍රශ්නයකට ඒ වගේ 7.5 ඒවා 4ක් එතන ලකුණු 30ක් එතකොට ව්‍යුහගත රචනායකට ලකුණු 20යි මේකට ලකුණු 30යි 50න් කීයද කියලා තමයි මේකේ කැල්කියුලේට් කරගන්නේ ඊට පස්සේ MCQ එකේ කැල්කියුලේට් කරනවා ඒකේ 50න් කීයද කියලා ඊට පස්සේ 100න් කීයද කියලා බලන්න. ඔය විදිහට තමයි පේපර් එක තියෙන්නේ. ඉතින් මේකේට ලකුණු ගන්නවා කියන එක ඒකක් ගන්නවා කියන එක ලේසි. ඔගොල්ලෝ දේවල් ටික හරියට අධ්‍යයනය කරගෙන යනවා. right ඕනම පේපර් එකක ඒකක් ගන්නවා කියන එක ලේසි වෙනවා. දේවල් ටික හරියට අධ්‍යයනය කරගෙන යනවා. right ගොඩක් වෙලාවට ඔයගලන්ට ඒකක් ගන්න බැරි වෙන්නේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා කියලා කියන දේ විතරක් අහගෙන ඉඳලා ඊට පස්සේ ඒ ගැන හිතන්නේ නැතුව ඒ ගැන හිතින් අමතක කරන නිසා. right මතක තියාගන්න බෑ. නමුත් ඔයගොල්ලෝ ක්‍රමවේදය ගැන දැනගන්න ඕන. හරිද? හරි ඔය තමයි පේපර් එකේ කතාව. පේපර්ස් අපිට පස්සේ හම්බෙයි ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් කතා බහ කරන්න. දැන් අපි යමු අනිත් පාඩමට. right මේ පාඩමේ කතා කරන්නේ data representation කියන එක ගැන. දත්ත නිරූපණය කියන එක. එතකොට මේ දත්ත නිරූපණය කියලා අපිට ඉගෙන ගන්න වෙන්නේ අපේ කම්පියුටර් එක ඇතුලේ අපි කම්පියුටර් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පළවෙනි පාඩමේ කතා කරා වගේ data කියන දේවල් process කරලා information බවට පරිවර්තනය කරන්න සරලව කිව්වොත්. එතකොට මේ දත්ත පරිගණකයක් ඇතුලේ ගබඩා වෙනකොට මොන විදිහටද ගබඩා වෙලා තියෙන්නේ කියන එක දැනගන්න තමයි මේ දත්ත නිරූපණය කියන එක අපි පාවිච්චි කරන්නේ. මේ දත්ත නිරූපණය අපිට ගොඩාක් තැන්වලදී වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහට කරනවා HTML කියලා පාඩමක්. right වෙබ්සයිට් හදන පාඩමක්. ඒත් ඒකේ වර්ණයන් ගැන අපි කතා කරනකොට වර්ණ ගොඩක් වෙලාවට දෙන්නේ මේ දත්ත නිරූපණය කරන ආකාර පාවිච්චි කරලා. right අපි ඒක කියනවා hex code එකක් කියලා. right ඒ වගේ දත්ත නිරූපණය වන ආකාර අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ කම්පියුටර් එක ඇතුලේ තියෙන data අපිට අවශ්‍ය පරිදි හසුරව ගන්න. right හරි අපි සාමාන්‍යයෙන් කියනවා කම්පියුටර් එකට තේරෙන්නේ මේ 1 සහ 0 කියලා. ඇත්තටම 1 සහ 0 නෙවෙයි කම්පියුටර් එකට තේරෙන්නේ. කම්පියුටර් තේරෙන්නේ මේ වගේ විදුලිය ගමන් කිරීමක් සහ විදුලිය ගමන් නොකිරීමක්. ඇත්තටම ගමන් නොකිරීමක් කියනකට වැඩිය කියන්නේ විදුලිය සම්පූර්ණ වශයෙන් ගමන් කිරීමක් සහ විදුලිය කුඩා වශයෙන් ගමන් කිරීමක්. කියන්නේ අපි ඔබට කියනවා වෝල්ටේජ් අඩු වැඩි වීමක් කියලා කියනවා. right ඒත් වෝල්ටේජ් එක වැඩි වීම අපි කියනවා 1 කියන අවස්ථාවෙන් සලකන්න කියලා. වෝල්ටේජ් එක අඩු වීම අපි කියනවා 0 කියන අවස්ථාවෙන් සලකන්න කියලා.
ඔය හේතුව මත අපි කියනවා කම්පියුටර් එකට තේරෙන්නේ 1 සහ 0 කියලා. right? ඒක අපිටත් represent කරගන්න ලේසි. 1 සහ 0 වලින් තියෙනවා. right. එතකොට මේ ඉලක්කම් පදනම් කරගෙන 1 බිංදු කියන ඉලක්කම් දෙක පදනම් කරගෙන ඕගලන්ට ගණිතයේදී තියෙනවා අපිට අඳුනගන්න සංඛ්‍යා පද්ධතියක්. එයාට අපි කියනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය නැත්නම් බයිනරි නම්බර් සිස්ටම් එක කියලා. දැන් ටියුට් එකේ මේ මම දාලා තියෙන ඩයග්‍රෑම් එකේ ඉංග්‍රීසි වචනනේ තියෙන්නේ. ඒක නිසා මේවට අදාළ සිංහල වචන ටික චුට්ටක් ලියා ගමු. right? මම මෙතන ලියා ගන්නම්. ඔයගොල්ලෝ ඒක පෑනකින් පොඩ්ඩක් ඉන්ඩිකේට් කරගන්න. right? right? binary කියන්නේ ද්විමය කියන එක. octal කියන්නේ අෂ්ටමය කියන එක. decimal කියන්නේ දශමය කියන එක අපි නිතරම පාවිච්චි කරන නම්බර් සිස්ටම් එක. hexadecimal කියලා කියන්නේ ෂඩ් දශමය කියන එක. right? එතකොට මේ සිස්ටම් කියන කෙනාට අපි කියනවා සංඛ්‍යා පද්ධතිය කියන එක. right? බේස් එක කියන එකට අපි සිංහලෙන් කියනවා පාදය කියලා. ඩිජිට්ස් වලට අපි කියනවා අනුලක්ෂණ කියලා. right? ඔය වචන ටික පොඩ්ඩක් හිතන දාගන්න මේක සිංහලට පරිවර්තනය කරලා නැහැ ඒක පින්තූරයක් අරගෙන පේස්ට් කරලා තියෙනවා. හරි. හරිද? තාම ලියන අය ඉන්නවද? හරි. ඉවරයි කියලා මං හිතනවා. ලියන අය නැහැ කියලා මං යනවා පොඩ්ඩක් මේක ගැන පැහැදිලි කරලා දෙන්න. right? හරි. එතකොට අපේ සංඛ්‍යා පද්ධතිය ගත්තම සංඛ්‍යා පද්ධති වල අපිට කතා කරන්න තියෙනවා සංඛ්‍යා පද්ධති 4ක් අර කලින් පිළිගමු. right? එතකොට මම නැවත ඒ චිත්‍රෙ මෙතනත් දෙනවා ලියා ගන්න බැරි වෙච්ච කෙනෙකුට මෙතනින් විශ්වාස කරන්නත් පුළුවන්. right? ඔයගලන්ට පද්ධති 4ක් ගැන කතා කරනවා. ද්විමය, අෂ්ටමය, දශමය, ෂඩ් දශමය. right? එතකොට ඔය පද්ධති ටිකට අදාළව අනුලක්ෂණ තියෙනවා. නැත්නම් අපි කියනවා characters කියලා. මේ අනුලක්ෂණ කියලා කියන්නේ මේ සංඛ්‍යා පද්ධතියක අපිට දකින්න පුළුවන් වෙන එකිනෙකට වෙනස් ආකාරයේ සංකේත මොනවද කියන්නේ. right? අපි දැන් නිතරම පාවිච්චි වෙන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය අපි
පාවිච්චි කරන 10 පාදයේ සංඛ්‍යා පද්ධතිය ගත්තොත් ඕනම සංඛ්‍යාවක් ලියන්න අපි එකිනෙකට වෙනස් ඉලක්කම් නැත්නම් අපිට කියනවා අනුලක්ෂණ කියලා. එකිනෙකට වෙනස් ඉලක්කම් අපි 10ක් පාවිච්චි කරනවා නේද? මොනවද? බිංදුවෙන් මේක පටන් අරගෙන ඊළඟට 1 2 3 4 5 6 7 8 9 කියන ඉලක්කම් ටික පාවිච්චි කරනවා. අපි 10 කියලා ලිව්වොත් එයා එකිනෙකට වෙනස් අනුලක්ෂණයක් වෙනවද? කියන්න බලන්න ඔයගලගේ අදහස. 10 කියලා ලිව්වොත් එයා එකිනෙකට වෙනස් අනුලක්ෂණයක් වෙනවද? වෙන්නේ නැත්නම් ඇයි එහෙම වෙන්නේ නැත්තේ? ඔව් හිතලා උත්තරයක් දෙන්න බලන්න. උත්තරේ වැරදි වෙන්න පුළුවන්. හිතන දේ පොඩ්ඩක් කියමු බලන්න. කතා කරන්න ඕනේ නැහැ. chat එකේ chat කරලා එවන්න. ඔව්. ඇයි අපි 10 ලිව්වොත් අපේ අතින් සිද්ධ වෙන වැරද්ද මොකද්ද? 10 ලිව්වොත් මොකද වෙන්නේ? ඔව් කවුරුත් උත්තරයක් දෙන්න කැමති නැද්ද? දහය ලිව්වොත් රිපීට් වෙන අනුලක්ෂණ දෙකක් තියෙනවා. මොනවාද රිපීට් වෙන අනුලක්ෂණ දෙක? මම මෙතන 10 කියන ඉලක්කම ලිව්වොත් නැවත පාවිච්චි වෙන අනුලක්ෂණ දෙකක් තියෙනවා. මොනවාද? ළමයි ඉන්නව නේද? නින්ද ගිහිලා නෑ නේද? රයිට් හොඳයි මෙනු 10 එකක් අනුලක්ෂණයක් විදිහට අරගන්න බෑ. එක බිඳුව කියන අනුලක්ෂණ දෙක නැවත පාවිච්චි වෙනවා. හොඳයි. හොඳයි. right. ඒතර ඒක නිසා එකිනෙකට වෙනස් අනුලක්ෂණ මේකේ තියෙන්නේ බිඳුවේ ඉඳලා 9 වෙනකම්. දැන් මේ විදිහට හැම සංඛ්‍යා පද්ධතියකම අනුලක්ෂණ පටන් ගන්න බිඳුවේ. මොන පොදු ලක්ෂණයක්. හැම එකනම බිඳුවේ. අපිට අදාළ නැහැ යාගේ පාදේ මොකක්ද කියලා 2ද 3ද 4ද 5ද 6ද කියලා අදාළ නැහැ බේස් එක ඕනම සංඛ්‍යා පද්ධතියක අනුලක්ෂණ පටන් ගන්න බිඳුවෙන් right දැන් මේ 10 කියන සංඛ්‍යා පද්ධතියේ අනුලක්ෂණ ඉවර වෙලා තියෙනවා බිඳුවෙන් පටන් අරගෙන 9 කියන තැනින්. එතකොට 9 කියලා කියන්නේ 10ට වඩා එකක් අඩු වගේ. ඒතර ඔන්නේ සම්බන්ධය මතක තියාගන්න ඕනේ. ඕනම සංඛ්‍යා පද්ධතියක අනුලක්ෂණ පටන් ගන්න බිඳුවෙන් නතර වෙනවා පාදයට වගේ. එහෙනම් දෙකේ සංඛ්‍යා පද්ධතිය බිඳුවෙන් පටන් ගන්න කීයෙන්ද නතර වෙන්න ඕනේ? කියන්න බලන්න. සංඛ්‍යා පද්ධතිය පාදයට වඩා එකක් අඩු වගේ නතර වෙන්න ඕනේ. ඔව් කීයෙන්ද නතර වෙන්න ඕනේ? බිඳුවෙන් පටන් අරන් ඔව් එකෙන් right good හොඳයි හොඳයි කට්ටිය දැන් රෙස්පොන්ඩ් කරන්න පටන් ගන්නවා හොඳයි එහෙනම් අටේ පාදයේ සංඛ්‍යා පද්ධතිය කීයෙන්ද නතර වෙන්නේ ඔව් හරියට හරි හොඳයි 7න් අනුලක්ෂණ ටික කොහොම වෙන්න ඕනේද 1 2 3 4 5 6 7 කියන අනුලක්ෂණ ටික තියෙන්න ඕන.
16 පාදයේ සංඛ්‍යා පද්ධතිය කීයෙන්ද නතර වෙන්න ඕනේ? very good. ඔව් ඉනුරි 15 නතර වෙන්න ඕනේ. right. හරි අපි අනුලක්ෂණ ටික ලියමු බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 ලිව්වොත් සිද්ධ වෙන ප්‍රශ්නේ මොකද්ද? අර කලින් මෙනුල් කියපු ප්‍රශ්නේම එනවා අපිට. නේද? 10 ලිව්වොත් 1.0යි නැවත පාවිච්චි වෙනවා. ඒක නිසා 10 වෙනුවට අපි පාවිච්චි කරනවා කැපිටල් A අකුර. right? මේ තමයි 10. 11 වෙනුවට B අකුර. 12 වෙනුවට C අකුර. 13 වෙනුවට D අකුර. 14 වෙනුවට E අකුර. 15 වෙනුවට F අකුර. right? මොකද සම්බන්ධය කැඩෙන්න බෑ. 16 පාදයේ කිව්වොත් බිඳුවෙන් පටන් අරන් 15 වෙනකම් එකිනෙකට වෙනස් අනුලක්ෂණ කියලා තමයි අපි සලකන්නේ. ඒක නිසා 0.1 2 ඉඳලා 9ට පස්සේ 10 ලිව්වොත් 1.0යි රිපීට් වෙන නිසා 10 වෙනුවට අපි A කියලා ලියනවා. මේ පොයින්ට් එක කට්ටියට තේරුණාද? right good හොඳයි කවිෂා. හරි හොඳයි. අනිත් අය තේරුණාද? හරි හොඳයි. එහෙමනම් ඕගොල්ලෝ ඔය අරගත්ත දැනුමත් එක්ක ඊළඟට ඕගලන්ට පුළුවන් වෙන දේ තමයි ඕගලන්ට සංඛ්‍යාවක් දුන්නොත් ඒ සංඛ්‍යාව මොන සංඛ්‍යා පද්ධතියද කියලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක සංඛ්‍යා පද්ධතියකද නැත්නම් සංඛ්‍යා පද්ධති කීපයකද කියලා අඳුන ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. සංඛ්‍යාවක් යම්කිසි සංඛ්‍යා පද්ධතියකට අයිති නම් අපිට බලන්න තියෙන්නේ මේ සංඛ්‍යාව ඇතුලේ ඒ අපි හිතන සංඛ්‍යා පද්ධතියට අයිති අනුලක්ෂණ තියෙනවද? right වෙන විදිහකින් කියනවා නම් සංඛ්‍යා පද්ධතියට අයිති ඉලක්කම් ටික තියෙනවා. තියෙනවා නම් එයාව ඒ සංඛ්‍යා පද්ධතියට දාන්න පුළුවන්. හරි. right මම උදාහරණයක් විදිහට ඕගලන්ගෙන් අහුවොත් මෙන්න මේ සංඛ්‍යාව 101 කියන සංඛ්‍යාව මෙයා මේ ද්විමය අෂ්ටමය දශමය සහ ෂඩ්දශමය කියන කට්ටියගෙන් කාටද අයිති? එක්කෙනෙකුට වෙන්නත් පුළුවන් කීප දෙනෙකුට වෙන්නත් පුළුවන්. හොයාගන්න තියෙන්නේ සංඛ්‍යාව ඇතුලේ තියෙන සංකේත තියෙනවා නම් සංඛ්‍යා පද්ධතිය ඇතුලේ එයා ඒ සංඛ්‍යා පද්ධතියට අයිති කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. එහෙනම් 101 කියන සංඛ්‍යාව 2 පාදයේ වෙන්න පුළුවන්ද? 8 පාදයේ වෙන්න පුළුවන්ද? 10 පාදයේ වෙන්න පුළුවන්ද? 16 පාදයේ වෙන්න පුළුවන්ද? දෙන්න බලන්න සජෙෂන් ටිකක්. ඔව් යෝජනාවන් ටිකක් දෙන්න බලන්න. 101 කියන එක 2 පාදයේ වෙන්න පුළුවන්ද? මුලින්ම කියන්නකො මේ 101 කියන සංඛ්‍යාවේ තියෙන එකිනෙකට වෙනස් අනුලක්ෂණ මොනවද කියලා. 101 කියන සංඛ්‍යාවේ එකිනෙකට වෙනස් අනුලක්ෂණ මොනවද තියෙන්නේ? අන්න හරි වෙනවා. 1 තියෙනවා බිඳුව තියෙනවා. දැන් හොයන්න තියෙන්නේ 1.0යි තියෙන සංඛ්‍යා පද්ධති මොනවද කියලා. 1.0යි ද්විමේ සංඛ්‍යා පද්ධතිය තියෙනවද? ඔව් නේද? එහෙනම් මෙයාව ද්විමේ කියලා අරගන්න පුළුවන්. 1.0 කියන එක අෂ්ටමයේගේ තියෙනවද? තියෙනව නේද? එහෙනම් මෙයාව අෂ්ටමයේ කියලා අරගන්නත් පුළුවන්. 1.0 කියන එක දශමයේ සංඛ්‍යා පද්ධතිය තියෙනවා. දශමයේ සංඛ්‍යාවක් කියලා සලකන්නත් පුළුවන්. 1.0 කියන එක ෂඩ්දශමයේ වල තියෙනවා. ඒක නිසා ෂඩ්දශමයේ කියලා සලකන්න පුළුවන්. ඔක්කොටම ගන්න පුළුවන්. අන්න හරි මාෂි. very good. හරි. එහෙමනම් කියන්න මට මෙන්න මේ සංඛ්‍යාව 123
මෙයා අයිති මොන සංඛ්‍යා පද්ධති වලට? ඔව් අන්න හරි මාෂි. ද්විමය නැතුව අනිත් අය ඔක්කොටම ගන්න පුළුවන් නේද? මොකද මේකේ තියෙනවා ඔව් අනිත් අයත් හරි 8 10 16 කියන කට්ටියටම පුළුවන්. අෂ්ටමය, දශමය, ෂඩ්දශමය කියන ටිකට පුළුවන්. ද්විමය ගන්න බෑ. හේතුව 2 3 කියන සංකේත ද්විමය සංඛ්‍යා පද්ධතියේ නැහැ. right good හොඳයි. දැන් කට්ටියට තේරෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙයා 793 මෙයා ඇයිද කාටද? ඔව් 793 කාටද ඇයිද? ඔව් 10 16 විතරයි නේද? yes මොකද 9 තියෙනවා 9 කියන එක නා අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියට ගන්න බෑ. right කවිෂා අෂ්ටමයේ ගන්න බෑ. මොකද 9 තියෙනවනේ. right yes එතකොට මෙයා වරගන්න පුළුවන් වෙන්නේ අපිට 10යි 16යි විතරයි. right මේ වගේ සංඛ්‍යාවක් 1ab ඔව් ෂඩ්දශමයේ විතරයි. very good. ෂඩ්දශමයේ විතරයි නෝනේ. හොඳයි. අනිත් අයට තේරෙනවනේ ෂඩ්දශමයේ විතරයි. හරි. එතකොට කැරක්ටර්ස් ටික මතක තියාගත්තම මතක තියාගන්න කියලා මහ ලොකු දෙයක් නෑ. ඕගොල්ලෝ ලොජික් එකයි ඒකේ ඔළුවට දාගන්න ඕනේ තර්කය. right හොඳට මතක තියාගන්න පුතේ A level කරනවා කියලා කියන්නේ පොත පාඩම් කරනවා කියන එක නෙවෙයි. ටෙක්නික්ස් ටික අල්ලගන්න. ක්‍රමවේද ටික අල්ලගන්න. ඕගලන්ට ක්‍රමවේද ටික වෙනම පොතක ලියා ගන්න පුළුවන් නම් ඔයාට ඒකක් ගන්න එක ෂුවර්. ඒ කියන්නේ ඔයා හරියට මේ දේ අධ්‍යයනය කරනවා කියන්නේ. ක්‍රමවේද ටික අල්ලගන්න. හරි. ඒක මතක තියාගන්න දෙයක් නෑ. මම මේක කටපාඩම් කරලා මතක තියාගන්නේ නෑ. මම ක්‍රමවේදය අල්ලගෙන තියෙන එක නිසා ඒ විදිහට කරගෙන යනවා. හරි. හොඳයි. මම හිතනවා මෙතනට නම් කට්ටියට ක්ලියර් කියලා. right? හරි. අපි ඊළඟ තැනට යමු. right ඔන්න ඊළඟ තැන ඉඳලා පොඩි පොඩි ගණන් ටිකක් හදන්නයි අපිට තියෙන්නේ. right හරි ඔයගලන්ගේ නම්බර් සිස්ටම් පාඩමේ සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තනය කියලා එකක් තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. එතකොට පරිවර්තන අතර අරගත්තම පරිවර්තන වර්ග කීපයක් තියෙනවා ඔයගලන්ට කතා කරන්න. right එතකොට මේ පරිවර්තන කීපය මම මෙන්න මේ විදිහට සරලව ඔයගලන්ට පෙන්වන්නම්. තියෙන පරිවර්තන මොනවාද? පරිවර්තන ಜಾති 4යි ඕගලන්ට තියෙන්නේ. right? එක පරිවර්තනයක් තමයි මේ 10 පාදයේ එක්කෙනෙක්ව අපි 10 පාදයේ නොවන එක්කෙනෙක් බවට පරිවර්තනය කරනවා. right? ඒ කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් කිව්වම එයාව 2 පාදයේ බවට 8 පාදයේ බවට 16 පාදයේ බවට පරිවර්තනය කරනවා. ඔය පළවෙනි ආකාරය. right? දෙවෙනි ආකාරය තමයි 10 පාදයේ නොවන සංඛ්‍යා. ඇත්තට මෙයාගේ රිවර්ස් එක. 10 පාදයේ නොවන සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරගන්න ඕන. right? ඒ තමයි දෙවෙනි ආකාරය. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා 2 පාදයේ සංඛ්‍යාව. බයිනරි එක්කෙනෙක්ව 8 පාදයේ සහ 16 පාදයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්න. ඔය තුන්වෙනි එක්කෙනා. ඊට පස්සේ තියෙනවා ඔහුගේ රිවර්ස් එක. 8 පාදයේ සහ 16 පාදයේ කට්ටියව 2 පාදයට පරිවර්තනය කරන්න. ඒතර ඔය වගේ ඕගලන්ට තියෙන සංඛ්‍යා පද්ධතිය අතර පරිවර්තන ಜಾති 4ක්. right? ඒත් හොඳට මතක තියාගන්න මේ ಜಾති 4 මතක නම් ಜಾති 4ට තියෙන්නේ ටෙක්නික්ස් 4ක්. ක්‍රමවිධි 4ක්. right? ඒ 4 මතක නම් ඔයාට ඕන පරිවර්තනයක් කරගන්න පුළුවන්. විභාගෙදී පරිවර්තන වලට අදාළව
MCQ ප්‍රශ්න එන්නේ සහ ස්ට්‍රක්චර් ප්‍රශ්න පත්තරෙත් ඔයාලට පරිවර්තන පාවිච්චි කරලා එන දේවල් ටිකක් කතා කරන්න වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔය පරිවර්තන කරන දේවල් ටිකක් හොඳට ඔලුවට දාගන්න. මොකද විශේෂයෙන්ම මේ ද්විමේ සංඛ්‍යා එක්ක තියෙන එක 10 පාදයේ දෙකේ පාදයේ කරන එක, දෙකේ පාදයේ 10 පාදයේ කරන එක, දෙකේ පාදයේ අෂ්ටමය කරන එක, right ෂඩ්දශමය කරන එක. දෙකේ පාදයේ සංඛ්‍යාත් එක්ක වැඩ කරන්න තියෙන ප්‍රමාණය වැඩි අයි. ඒක නිසා පොඩ්ඩක් මේ දෙකේ පාදයේ පරිවර්තන ටික පොඩ්ඩක් හොඳට ඔලුවට දාගන්න. හරිද? right. ඔන්න ඔය පරිවර්තන වලින් පළවෙනි පරිවර්තන ආකාරය, ඒ කියන්නේ මෙන්න මෙයා. right. මෙන්න මේ පළවෙනි පරිවර්තන ආකාරය තමයි ඔයගලන්ගේ ඔය පිටුවේ තියෙන්නේ. right. ඊට පස්සේ පිළිවෙලින් දෙවෙනි විදියට මෙයා කතා කරනවා, තුන්වෙනි විදියට මෙයා කතා කරනවා, හතරවෙනි විදියට මෙයා කතා කරනවා. right. හරි. අපි එනම් පළවෙනි පරිවර්තන ආකාරයට යන්. ඊට පස්සේ අපි පොඩි පොඩි ගණන් දෙක තුනක් හදමු. right. ඒක ඕගොල්ලෝ තමයි මට හදලා උත්තරේ දැන් එවන්න ඕනේ. හරි. ඔන්න පළවෙනි පරිවර්තන ආකාරය. මොකද්ද පළවෙනි පරිවර්තන ආකාරය? දශමය කෙනෙක් දශමය නොවන කෙනෙක් බවට පරිවර්තනය. right. හරි. මේ ටෙක්නික් එක හරීම ලේසි. right. අඳුන ගන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මහා ලොකු දෙයක් නෙවෙයි. මම උදාහරණයක් විදිහට ඔයගලන්ට අරගන්නවා. 100 ගණන් නෙමෙයි. අපි ගමු 17 කියනගේ. right. 17 කියන 10 පාදයේ සංඛ්‍යාව අපි පාදයේ සාමාන්‍යයෙන් පොඩියට ලියලා ඉන්ඩිකේට් කරනවා. මට පරිවර්තනය කරන්න ඕනේ දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට. 10 පාදයේ කෙනෙක් දෙකේ පාදයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරනවා. දැන් මේක හොඳට බලා ගන්න. මේ ටෙක්නික් එක බොහොම සරල ටෙක්නික් එකක්. මේකම තමයි ඔය ටෙක්නික් එකම තමයි 10 පාදයේ කෙනෙක් 8 පාදයේ කරන්න පාවිච්චි කරන්නේ. 10 පාදයේ කෙනෙක් 16 පාදයේ කරන්න පාවිච්චි කරන්නේ. right. මේ කියන 17 අපිට ද්විමේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය නම් බොහෝම ලේසි. මෙයා පූර්ණ සංඛ්‍යාවක්. දශමයේ කැලී නැහැ. දශමයේ සංඛ්‍යාවක් කියන්නේ ෆ්ලෝටින් පොයින්ට් එකක්. අපි කියනවා ඉපිලෙන සංඛ්‍යාවක් තිබුණොත්, සරලව කිව්වොත් දශමාගයක් තිබුණොත් පූර්ණ සංඛ්‍යා කොටස වෙනම පරිවර්තනය කරගන්න ඕනේ. දශම සංඛ්‍යා කොටස වෙනම පරිවර්තනය කරන්න ඕනේ. දැන් ඊළඟට මම ඒක පෙන්නනවා ඔයගලන්ට. මුලින්ම පූර්ණ සංඛ්‍යා පාර්ට් එක අරගන්න විදිය බලමු. 17 කියන එක නා දෙකේ පාදයේ සංඛ්‍යාවට පරිවර්තනය කරන්න තියෙන්නේ. එහෙනම් අපි කන්සන්ට්‍රේට් කරන්න ඕන තැන මෙන්න මෙතන. කවුද පරිවර්තනය කරන්න ඉන්නේ? කියන්නේ මොන පාදයෙන් දීපු කෙනෙක්ද? මොන පාදයටද පරිවර්තනය කරන්න ඉන්නේ? 10 පාදයේ කෙනෙක් දීලා තියෙන දෙකේ පාදයට පරිවර්තනය කරන්න තියෙනවා. එහෙනම් ටෙක්නික් එක 17 ඔයා ලියා ගන්නවා. ඊට පස්සේ මෙයාව බෙදනවා දෙකෙන්. හේතුව තමයි මෙයාව කන්වර්ට් කරන්න කියලා තියෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාවකට. right. ඒක නිසා බෙදනවා අපි දෙකෙන්. එතකොට 8 පාදයේ සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කිව්වොත් දශමයේ සංඛ්‍යාවක්, දශමයේ සංඛ්‍යාවක් ඕක හරි වැදගත්. දශමයේ සංඛ්‍යාවක් දෙකට පරිවර්තනය කරන්න කිව්වොත් දෙකෙන් බෙදනවා. 8ට පරිවර්තනය කරන්න කිව්වොත් 8ෙන් බෙදනවා. 16ට පරිවර්තනය කරන්න කිව්වොත් 16ෙන් බෙදනවා. right. බෙදනකොට අපි මෙයාව බෙදාගෙන යන්න ඕනේ. බෙදීම එකක් කරලා නතර වෙන්නේ නැහැ. මේ බෙදීම දිගටම කරගෙන යන්න ඕනේ. බෙදලා අපිට එන උත්තරේ දෙකට වඩා අඩු අගයක් එනකම්. ද්විමේ සංඛ්‍යාවකට නම් පරිවර්තනය කරන්නේ බෙදන්න ඕනේ දෙකට අඩු අගයක් එනකම්. අෂ්ටමේ සංඛ්‍යාවක් නම් 8ෙන් බෙදාගෙන යන්නේ 8ට අඩු අගයක් එනකම්. ෂඩ්දශමේ නම් 16ෙන් බෙදාගෙන යන්නේ 16ට අඩු අගයක් එනකම්. හරිද? right. මෙයා දෙකෙන් බෙදුවම අපි බෙදලා උත්තරේ ලියන විදිහේ විශේෂත්වයක් තියෙනවා. අපි ලියන්නේ මේ විදිහට. 17 දෙකෙන් බෙදුවම 8යි. ඉතුරු ප්‍රමාණය අපි ඉරි කැලලක් ගහලා දකුණට පැත්තෙන් ලියනවා. ඉතුරු 1. right. 8යි ඉතුරු 1. එතකොට මේ පැත්තේ ලියන්නේ ඉතුරු. right. එතකොට මේ කොටස වෙන්නේ sorry
මේ තියෙන ඉතුරු. දැන් ඉතුරු බිඳුවක් වුණත් ඔයා බිඳුව කියලා ලියන්න ඕන. 8 කියන්නේ දෙකට වඩා අඩු වගයක් නෙවෙයි. ඒක නිසා අපි මේව නැවත දෙකෙන් බෙදනවා. එතකොට එනවා 4යි ඉතුරු බිඳුවයි. 4 කියන්නේ දෙකට අඩු වගයක් නෙවෙයි. ආයෙත් බෙදනවා දෙකෙන් 2යි ඉතුරු බිඳුවයි. 2 කියන්නේ දෙකට අඩු වගයක් නෙවෙයි. දෙකට සමාන වගයක්. දෙකට අඩු වගයක් වෙනකන් අපි බෙදන්නේ. එතකොට ඒක නිසා මේ දෙක මම නැවත වතාවක් දෙකෙන් බෙදනවා. එතකොට එනවා 1යි ඉතුරු බිඳුවයි. දැන් අපිට දෙකට වඩා අඩු වගයක් උත්තරේ විදියට හම්බෙලා තියෙනවා. මෙතන හම්බෙලා තියෙනවා 1. මේ පැත්තේ තියෙන ඉතුරුනේ. මේ කියන්නේ දෙකට වඩා අඩු වගයක්. ඒක නිසා බෙදන එක නතර කරනවා. නතර කරලා බෙදීම නතර කරපු තැන ඉඳලා අපි අර දාපු ඉතුරු ටිකත් අරගෙන උඩට යනකම් පිළිවෙලට අපි ලියා ගන්නවා. right? ඒ කියන්නේ වාගේ උත්තරේ වෙන්නේ 1යි බිඳුවයි 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 1. right? ඒ කියන්නේ 17 දෙකේ පාදේ සංඛ්‍යාවකට පෙරළුවම ඔයාගේ උත්තරේ බවට පත් වෙනවා 1යි බිඳුවයි 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 1 බවට. තේරුණාද? ඔව් ළමයි තේරුණාද? හරි හොඳයි. කොතනක හරි තේරුන්නේ නැත්නම් නැවත මට කියන්න ඕනේ. right good. හරි. අපි මෙයාවම අෂ්ටමේ සංඛ්‍යාවක් කරන්නොත් දැන් මොකද කරන්නේ? මෙයා අෂ්ටමේ සංඛ්‍යාවක් කරන්න උනොත් ඔව් කියන්න බලන්න. 17 කියලාගේ අෂ්ටමේ සංඛ්‍යාවක් කරන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? කීයෙන්ද බෙදන්න ඕනේ? ද්විමේ සංඛ්‍යාවක් කරන දෙකෙන් බෙදුවා. අෂ්ටමේ සංඛ්‍යාවක් කරන 8ෙන් බෙදන්න ඕනේ. අන්න හරි. 8ෙන් බෙදලා ඉතිරි ටික දානවා දකුණු අත පැත්තේ. 8ෙන් බෙදාගෙන යනවා කීයක් වෙනකන්ද? 8ට වඩා අඩු අගයක් උත්තරේ විදියට හම්බ වෙනවා. right හරි. අපි බෙදමු බලන්න. අපි මෙයාව අෂ්ටමේ සංඛ්‍යාවක් කරන විදිහ. 17 10 අපිට ඕනේ අෂ්ටමේ සංඛ්‍යාවක් විදිහට. අටිපාදයේ සංඛ්‍යාවක්. right. ඔන්න 17 ගත්තා බෙදනවා 8ෙන්. 8 වරක් 2යි ඉතිරි 1යි. දැන් 2 කියලා කියන්නේ 8ට වඩා අඩු වගයක්. එහෙනම් කලින් පුරුද්දම තමයි අපි කරන්නේ. 2 කියන්නේ 8ට වඩා අඩු වගයක්. ඒක නිසා අපි බෙදන එක නතර කරනවා. නතර කරපු තැන ඉඳලා ඉතිරි ටිකත් එක්ක උත්තරේ ලියනවා. එහෙනම් ඔයාගේ 17 10 කියලා කියන්නේ 2යි 1යි 8 පාදයෙන් 21යි 8. මෙයාව ශතදශමයේ සංඛ්‍යාවක් කරොත් කියන්නේ 17 10 කියනගේ 16 පාදයේ සංඛ්‍යාවක් විදිහට. ශතදශමයේ සංඛ්‍යාවක් විදිහට. එහෙනම් අපිට කරන්නේ 17 ගන්නවා බෙදනවා 16. එතකොට 16න් බෙදුවම ඔයාට එනවා 1යි ඉතිරි 1යි. නේද? 17 16 1යි ඉතිරි 1යි. දැන් 16ට වඩා අඩු වගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා බෙදන එක නතර කරා. නතර කරපු තැන ඉඳලා ඉතිරි අගයන් ටිකත් එක්ක උත්තරේ ලිව්වා. එහෙනම් ඔයගේ උත්තරේ වෙන්න ඕනේ 1යි 1යි 16. දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් 11 ලියන්න බෑ නේද කියලා. මේ 11 කියලා කියන්නේ අපි අර ෂඩ්දශමයේ සංඛ්‍යාව වල කතා කරපු 11 කියන සංකේතය නෙවෙයි. මේක 11 කියන ඉලක්කම. right? මේකේ තියෙන මෙයාව ෂඩ්දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම ඔයාට කියන්නේ ෂඩ්දශමයේ සංඛ්‍යාව දශමයේ එකක් කරොත් කීයද උත්තරේ එන්නේ? 17 කියන අගේ. මේ තියෙන 17 කියන එකේ නිරූපණය. අර අපි මේ හඳුන්වා දීමේදී 11 කියලා කිව්වේ කවුද? මෙතනදී 11 කිව්වේ කවුද? මේ 11 කියලා කියන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතියෙන් ගත්තොත් එයාගේ 11 තමයි මේ අපි B කියලා ලියන්නේ. 12 තමයි C කියලා ලියන්නේ.
13 තමයි D කියලා ලියන්නේ. හැබැයි මෙතන මේ එන 11 ඒත් එතන තියෙන 11 නෙමෙයි. 17 කියන කෙනා පරිවර්තනය කරාම එන 11 තමයි මෙතන. තේරුණාද? ඔව් ළමයි හරි හොඳයි. එහෙනම් දැන් කට්ටියත් එක්ක එකතු වෙලා මට පරිවර්තනය කරලා දෙන්න මෙන්න මේකට තියෙන අගයන් ටික. මේක ඔයගලගේ පොතේ ගානක් විදිහට කරන්න, පැහැදිලිව කරන්න. ඊට පස්සේ ටක් ගාලා මට ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න ඕනේ. මම බලනවා වැඩේ හරියට කෙරලාද කියලා. රයිට්? හරි. මෙන්න තියෙනවා ගාන. රයිට්? එතකොට මේක ඔයගොල්ලෝ ප්‍රශ්නයක් විදිහට පොතේ ලියාගත්තට කිසිම ගැටලුවක් නැහැ. රයිට්? ප්‍රශ්නේ තමයි මේක. මම මෙතන ප්‍රශ්නේ ලියනවා. ඔයගොල්ලෝ ඒක ලියාගෙන වර්කින්ස් ටික පැහැදිලිව කටුවට කරන්න එපා. හොඳට පැහැදිලිව පේන විදිහට කරලා මට උත්තර ටිකටක් ගාලා දෙන්න ඕනේ. රයිට්? හරි. එතකොට මේ හැම එක්කෙනෙක්ම ද්විමය කවුද? අෂ්ටමය කවුද? ෂඩ්දශමය කවුද කියලා ලියවෙන්න. right? හරි. පළවෙනි එකටක් ගාලා කරලා මට එවන්න බලන්න. කරන විදිහ ගැන තොරතුරු මෙතන තියෙනවා. right?
ඉමාශි 85 දුව බෙදන්න ඕනේ. දැන් 85 8ෙන් බෙදුවම එනවනේ 1යි බිංදුවයි. ඒ කියන්නේ 10යි ඉතිරි 5යි කියලා. ඊළඟට 10 නැවත 8ෙන් බෙදන්න ඕනේ පුතේ. 10 8ෙන් බෙදුවම ඔයාට එනවා 1යි ඉතිරි 2යි කියලා. එතකොට ඔයාට එන්නේ 1 2 5 කියන උත්තරේ.
මෙනුල් පුතාගේ බයිනරි කන්වර්ෂන් එකේ පොඩි අවුලක් තියෙනවා. ආයෙ චුට්ටක් බලන්න. අනිත් දෙක හරි. ඔක්ටල් එකත් හරි හෙක්සඩෙසිමල් එකත් හරි. බයිනරි එක පොඩ්ඩක් බලන්න මෙනුල්. හෙලෝ ඕක සහ ආරයිට් කමන්නේ. ඔයා chat එකේ දාන්නකෝ මේ උත්තර ටික. ඒ ඇති. නිකන් chat එකේ උත්තර ටික නිකන් එවන්නකෝ. ඒ ඇති. ඒ ඇති. right? හරි. හරි. රයිට් අනිත් කට්ටියත් chat එකට උත්තර ටික දැම්මට කමක් නැහැ. නැත්තම් ෆොටෝ එක ගහලා එවුවත් ප්‍රශ්නයක් නැහැ. ෆොටෝ එක ගහලා එවන්න පුළුවන් නම් වඩා හොඳයි. මට එතකොට බලා ගන්න පුළුවන් වර්කින්ස් කොහොමද කියලා. රයිට්. හරි එක්කෙනෙක්ගේ ආවා මට නම මොකක්ද කියලා හිතාගන්න බෑ. වෙන නමක් දාලා තියෙනවා. කවුද මට දැන් එව්වේ 789න් ඉවර වෙන නම. රයිට් හරිද. තාරේන්දු ඔව් පුතේගේ බයිනරි එක වැඩිපුර එකක් ලියලා තියෙනව නේද? 1010 ඔව් 1010 එන්නවා 1011 කියලා අන්තිම දේ තියෙන එක කපලාද කියලා මට පැහැදිලි නැහැ. ඔක්ටල් එකයි හෙක්සඩෙසිමල් එකයි හරි. රයිට් බලමුකෝ 162ට අදාළව. හරි right. හරි 1010001 එකක් මිසින්. අර 162 දෙකට බෙදුවම 81යි ඉතිරි බිංදුවයි කියලා දාලා නැහැ බැරිද? මිස්ටේක් එක දැක්කද? 162 දෙකෙන් බෙදුවම 81යි ඉතිරි බිංදුවයි කියලා දාලා නැහැ. අන්නේ බිංදුව උත්තරේ මිසින්. එහෙම වෙච්ච ගමන් සම්පූර්ණ උත්තරේම වරදිනවා. නොනිමි උත්තරේ හරි. මෙනුල්
හරි දෙවෙනි එකට උත්තරේ හරි මෙනුල් right right මෙනුල් අන්තිම එක 10යි 2 නෙවෙයි 10ක් ඉතිරි කියන්නේ A තමයි ඒකට ලියන්න ඕනේ 10 වෙනුවට අපි හෙක්සඩෙසිමල් වල ලියන්නේ A කියලානේ right එතකොට A2 කියලා තමයි ඒවා ලියන්න ඕනේ තේරුණා ඔව් තරිඳුගෙත් A මිස්ටේක් එකම තියෙනවා 102 නෙවෙයි 162 16 පාදය කරාම 10ක් ඒ කියන්නේ උත්තරේ 10යි ඉතිරි 2යි කියලානේ තියෙන්නේ 10 කියන්නේ කැපිටල් A දෙක දෙක විදිහටම ලියනවා තරිඳු තේරුණාද right ඉමාශිගේ උත්තරේ මට ආවා ඔබලන්ට හරි හරි ඉමාශිගේ දේවල් ටික ඕකේ බලමු ෂඩ්දශමයක ඔව් ෂඩ්දශමය ෂඩ්දශමයක පොඩ්ඩක් වැරදිලා තියෙනවා පුතේ ෂඩ්දශමයක පොඩ්ඩක් ආයි බලන්න 85 ෂඩ්දශමය පෙරලා තියෙන විදිහේ පොඩි වැරද්දක් තියෙනවා දුව බෙදලා තියෙන්නේ 10න් බෙදන්න ඕනේ 16න් පුතේ right ඊළඟට හරි අනිත් එකේ ඔව් 162 81යි 0යි 40යි 1යි 20යි 10යි 5යි 0යි 2යි 1යි 1යි 0යි yes okay ඔව් එතකොට 1යි 0යි 1යි 0.3යි 1යි 0 ඔව් මෙනුල් පළවෙනි බයිනරි එක ඔයාගේ අවුලක් තියෙනව නේද පොඩ්ඩක් බලන්න පුතේ ඒ කියන්නේ 162 ෂඩ්දශමයක් මේ බයිනරි එකක් කරන එකේදී පොඩි වැරද්දක් වෙලා තියෙනවා බලන්න එක බිඳුවක් මිස් වෙලා තියෙනවා ඔයාට අන්තිම එකේ දෙක දෙකෙන් බෙදලා 1යි ඉතිරි 0යි කියලා දාලා නැතුව ඇති ඉමාශිගේ දෙවෙනි උත්තරේ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කන්වර්ෂන් එක හරි දෙවෙනි කන්වර්ෂන් එක හරි තුන්වෙනි කන්වර්ෂන් එකේදී ආයෙත් පුතා කරලා තියෙනවා අර වැරද්ද 162 10න් බෙදලා තියෙනවා 162 16න් බෙදන්න ඕන ඔව් කවිෂා ඔව්දුව කියන්න ඉනුරි උත්තර ටික හරි සෙකන්ඩ් එක එකක් කරලා එවන්න right දැන් හරි මෙනුල් ඒක තමයි උත්තරේ හරි right
ඉනුරි පුතේ වා 162 ශබ්දශමය කරනකොට වැරද්ද කළා 10න් බෙදලා දාලා තියෙනවා. 10න් නෙවෙයි 10න් බෙදන්න ඕනේ. නොනිමි කොබලන්ඩ නොනිමි ඔක්ටල් එකේ අවුලක් තියෙනවා. හෙක්සඩෙසිමල් එක හරි ඔක්ටල් එකේදී පොඩි ගැටලුවක් වෙලා තියෙනවා බලමු ඇයි කියලා. 111 නෙවෙයි පුතේ 125 එන්න ඕනේ එකට. කියන්නේ 85 8න් බෙදුවම 10යි ඉතිරි 5යිනේ. එතකොට 5 තමයි ඔයාගේ කෙලවරට එන්න ඕනේ. right? මේ බලන්න මම මෙතන කරනවා. 85 8න් බෙදුවම 10යි ඉතිරි 5යි. ආයෙත් 8න් බෙදනවා මෙයා 10කට අඩු නැති නිසා 1යි ඉතිරි 2යි. 125යි. හෙක්සඩෙසිමල් එක හරි දුව. දෙවෙනි එකේ ඔක්ටල් එක හරි බයිනරි එක හරි ඔක්ටල් එකත් හරි හෙක්සඩෙසිමල් එක ගොඩක් කට්ටිය වරද්දගෙන තිබ්බා 162 හෙක්සඩෙසිමල් කරනකොට බලන්න මම මෙතන කරනවා. මෙයා 16න් බෙදුවම 10යි ඉතිරි 2යි. 10 කියලා අපිට ලියන්න බෑ. මෙයා වෙනුවට තමයි අපි A ලියන්නේ. ඒක නිසා උත්තරේ වෙන්නේ A2. right? මේ දෙන්න තමයි උත්තරේ ලියවෙන්න ඕනේ. හරි. මෙනුල් 85 බයිනරි එක හරි. good. ඉමාෂි දුවගේ වැරද්ද දැන් තේරෙනව නේද? දුව 16න් බෙදලා ආපු එකේ උත්තරේ 10යි 2 කියලා නෙවෙයි පුතේ දාන්න ඕනේ A2 කියලා දාන්න ඕනේ. right? හරි. කවිෂා කො බලමු. කවිෂාගේ පළවෙනි උත්තරේ පොඩි අවුලක් තියෙනවා. පුතේ ඔයාගේ බලන්න බයිනරි කන්වර්ෂන් එකේ පළවෙනි එකේ 85 42 දෙකට බෙදුවම 21යි 21 දෙකට නෙවෙයි දුව 3ට බෙදලා තියෙන්නේ. එතන වැරදිලා ඒක හදාගන්න ඔක්ටල් එකේ හරියට බෙදලා තියෙනවා වැරදියට උත්තරය ලියලා තියෙනවා. කලබල වෙන්න එපා. 85 හරියට බෙදලා තියෙනවා. 125 එන්න ඕන එක 152 කියලා ලියලා තියෙනවා. right? වැරද්ද හදාගන්න. ශබ්දශමය පරිවර්තනය හරි පළවෙනි එකේ හොඳයි. දෙවෙනි එකෙත් මම හිතන්නේ ඔව් බලන්න. ඔව් 162 දෙකෙන් බෙදුවම 82 කියලා දාලා තියෙන්නේ. 81 එන්නේ. right? දැන් අපිට බෙදලා සෑහෙන කල්නේ නේද? ඒ සාමතක වෙන්න පුළුවන්. පරිස්සමට කරන්න දුව. ඒකේ වැරද්ද හදාගන්න. දෙවෙනි එකේ ඔක්ටල් කන්වර්ෂන් එක හරි 242යි හරි. ෂඩ්දශමයක කොබලන්ද? ෂඩ්දශමයක මම දැන් මෙතන ස්ක්‍රීන් එකේ කරා දුව දැක්ක නේද? මේ මෙතන මම කරලා තියෙන්නේ. දැන් 10 කියන එක අපි 10 කියලාම ලියන්නේ 10 වෙනුවට A ඉතිරි දෙක දෙක A2 කියලා තමයි අපි ලියන්නේ. right. කවිෂ දුව මම ඇඩ් කරලා නැද්ද පුතේ ආව ගෲප් එකට ගෲප් එකේ නැද්ද කොහොමදම ඉන්නවා ඔව් ගෲප් එකට එවන්න දුව ගෲප් එකේදී මට බලන්න ලේසි දැන්ට තියෙන වැරදි ටික හදාගන්න හදලා මට එවන්න right හරි මට උත්තර නොවේපු කට්ටිය කොහොමද එතන හැමෝම වගේ එවුවා නේද තරිඳු එවුවා කවිෂ එවුවා කුසල් එවුවා ඉමාෂි එවුවා ඉනුරි එවුවා නොනිමි එවුවා හොඳයි හැමෝම වගේ උත්තර ටික එවලා තියෙනවා හොඳයි හරි හොඳයි පුතේ එහෙමනම් බයිනරි කන්වර්ෂන් එක ඔය විදිහයි කරන්නේ
right මම හිතනවා කට්ටියට දේවල් ටික ඔළුවට ගිහින් ඇති කියලා ඊළඟ දවසේ අපි ඊළඟ දේවල් ටික කතා බහ කරගමු මේ ටයිම් එක ඕගොල්ලන්ට ඕකේ නේද උදේ ටයිම් එකක් arrange කරගන්න අවශ්‍ය නම් group එකට මට පොඩ්ඩක් suggestion එකක් එවන්න උදේ arrange කරගමු කියලා දිල්ෂාන්ගේ උත්තර ටික මට දැන් හම්බුණා පොඩ්ඩක් මම ඒකත් බලලා ඉන්නවා හරි කුසල්ගේ උත්තර ටික හරි දිල්ෂාන්ගේ උත්තර ටික කො බලන්න දිල්ෂාන් පළවෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා ඔයා පුතේ දෙක දෙකට බෙදලා 1යි ඉතිරි බිංදුවයි කියලා දාලා නැහැ right හරි දිල්ෂාන් බලන්න 85 කියන එක දෙකෙන් බෙදාගෙන ගියාම 42යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 21යි ඉතිරි බිංදුවයි දෙකෙන් බෙදනවා 10යි ඉතිරි 1යි දෙකෙන් බෙදනවා 5යි ඉතිරි බිංදුවයි දෙකෙන් බෙදනවා 2යි ඉතිරි 1යි එන්න මෙතන ඔයා වරද්දගෙන තියෙනවා මෙතන එන්න ඕනේ 1යි ඉතිරි බිංදුවයි කියලා මෙන්න මේ බිංදුව ඔයාගේ තියෙන ඉස්සලා තියෙනවා right ඒක බලන්න ඊළඟට කොහොමද අනිත් ඒවා ඔව් අෂ්ටමය කන්වර්ෂන් එක හරි ෂඩ්දශමය කන්වර්ෂන් එක අර හැමෝම වරද්දපු තැන වරද්දලා තියෙනවා 162 ඒක හරියට හදාගන්න right right ඔව් 85 අෂ්ටමය ඇවිල්ලා තියෙනවත් හරි ෂඩ්දශමය ඇවිල්ලා තියෙනවත් හරි good 162 බයිනරි වැලියු එක හරි අෂ්ටමය වැලියු එකත් හරි ෂඩ්දශමය එක අර හදාගන්න පුතේ මෙතන තමයි ගොඩාක් කට්ටිය වරද්දගෙන තිබුණේ right ඒක හදාගන්න හරි right හොඳයි හැමෝම හොඳට හරි විදිහට වැඩේ කරලා තිබුණා දැන් වෙන්න ඕන දේ තමයි මතක තියාගන්න මොකද්ද ටෙක්නික් එක කියන එක. ඒතර එක ටෙක්නික් එකක් ඉගෙන ගත්තා. පළවෙනි පරිවර්තනය දැන් ඕන විදිහකට කරන්න පුළුවන් ඔයගලන්ට. තව පරිවර්තන ජාති 3යි තියෙන්නේ. ඒ තුන අපිට ලබන සතියේ කතා බහ කරගන්න පුළුවන්. හරි. එතකොට උදේ ටයිම් එකකට චේන්ජ් වෙන්න අවශ්‍ය නම් ඒ දේවල් ටික ගැන පොඩ්ඩක් හිතලා බලලා කියන්න. මේ ටයිම් එක අවුලක් නැහැ කියලා මට හිතෙනවා. මොකද හැමෝම අම්මලා තාත්තලා දේවල් වල ඉන්න වෙලාවක කරගන්න පුළුවන්කම තියෙන නිසා. right මොකක් හෝ අපස්ථාවයක් තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න. වඩාත්ම වැදගත්තේ ඕගලන්ට ක්ලාස් එක කරගෙන යන විදිය ගැලපෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් පළවෙනි දේ ඕගොල්ලෝ ඒක තේරුම් කරව ගන්න බලන්න ඕනේ මට කියලා. එහෙම තේරෙන්නේ නැත්නම් එන්න ඕගොල්ලෝ තව වෙන තැනක් ඒ කියන්නේ ඕගොල්ලන්ට තේරෙන විදියට උගන්වන ගුරුවරයෙක් ඕගොල්ලෝ තෝරගන්න ඕනේ. right ඒ කියන්නේ හොඳට හිතලා බලන්න. හොඳට හිතලා බලලා ඊළඟ දවසේ ක්ලාස් එකට සහභාගී වෙනවද නැද්ද කියන එක තීරණය කරලා හරියට සහභාගී වෙනවා නම් අපි වැඩේ හරියට කරගෙන ඉස්සරහට යන්න ඕනේ. right හරි එහෙනම් හැමෝටම ගොඩාක් ස්තුතියි මේ ටයිම් එකට හරියට එකතු වෙලා කට්ටිය ආවට වෙලාවට එතකොට එකතු වෙන්න අපි ලබන සතියේත් 7ටම එකතු වෙමු මේ ටයිම් එක හොඳයි කියලා මට හිතෙනවා මොන හරි වෙනස්කම් තියෙන්න අවශ්‍ය නම් අපහසුතාව තියෙනවා නම් විතරක් දැනුවත් කරන්න right හරි එහෙනම් ඊළඟ සතියේත් මේ ටයිම් එකටම 7ටම අපි කට්ටිය එකතු වෙනවා ගැටලු මොනවා හරි අපහසුතාව තියෙනවා නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න නැත්නම් සාමාන්‍ය විදියට 7 ඉඳලා 9ට අපි සෙෂන් එක ගෙනියමු පුළුවන් තරම් ඉක්මනට අපිට මුණ ගැහිලා මේ කරගෙන යන දේවල් ටික කරන්න යන්න පුළුවන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකනේ අපිට කරන්න පුළුවන් දේ මේ මොකද පරිස්සමින් ඉන්න. සෑහෙන වැඩි කොරෝනා රටවට යන එක. ඒක නිසා ඕගොල්ලෝ වට යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න පුළුවන් තරම් පරිස්සම් වෙලා. හරි. එහෙනම් thank you very much හැමෝටම. good night. ඊළඟ සතියේ සඳුදා 7:09 කියන ටයිම් එකට අපි මුණ ගැහෙනවා. right. හරි. good night හැමෝටම එහෙනම්.
Nobody.